ආයිබෝවන් ගිටාර එක අතීතයෙන් හිටියට අපි අද කතා කරන්න යන්නේ ටිකක් තියරි වලට බර වෙච්ච පාඩමක් මේක ප්‍රැක්ටිකලි යූස් කරන්නේ කොහොමද කියලාත් අපි පොඩ්ඩක් මේ කතා කරනවා. අපි අද කතා කරන්න යන්නේ ෆැමිලි කෝඩ්ස් ගැන. මේක ඇත්තටම අපේ බිගිනර් ගිටාර් ලෙසන්ස් ක්ලාස් එකේ පාඩම් කීපයක් ක්‍රමානුකූලව කරගෙන ගිහිල්ලා අපි ලෙසන් ප්ලෑන් එකක් අනුව තමයි පාඩම් ටික කරගෙන යන්නේ. එතකොට මූලික දැනුම අවශ්‍ය දේවල් ටික ඉගෙනගෙන ඊට පස්සේ කතා කරන ලෙසන් එකක් තමයි මේ අද මම කතා කරන්න යන්නේ. මට හිතුණා මේ ගැන ආසාවක් තියෙන මේ ගැන හොයන අයට මේ ෆැමිලි කෝඩ්ස් ගැන පැහැදිලිව සරලව මේක කොහොමද වෙන්නේ කියන එක කෙටියෙන් සමරියක් විදිහට කියලා දෙන්න. මේක গিitar ගැන සාමාන්‍ය තරමින් දෙයක් දන්න කෙනෙකුට හොඳට පැහැදිලි වෙන්න පුළුවන්. මොකුත්ම නොදන්න গিitar ගහම නැති කෙනෙක් ඇහුවොත් එහෙම ටිකක් තේරෙන්න පුළුවන්. හැබැයි මුලින් ඉඳන් පියවරෙන් පියවර පිළිවෙලට කරගෙන ගියන් පස්සේ මේක ඒ තරම් ලොකු මහා ගැඹුරු පාඩමක් නෙවෙයි. මේක ඊටාම ලේසි සරල පාඩමක්. එහෙනම් අපි කතා කරමු ෆැමිලි කෝඩ්ස් ගැන. එතකොට මේ පාඩමේ කතා කරන සමහර තැන්වලදී මම ඔයගොන්ට එක එක රූප සටහන් දානවා. අපේ කෝස් එකට එකතු වෙන අයට අපි දෙනවා පොත් දෙකක්. ඒ පොත් දෙකේ තියෙන තැනින් තැන තියෙන රූප සටහන් කීපයක් මම මේ අතරින් පතර ඔයගොන්ට ඩිස්ප්ලේ කරන්න ස්ක්‍රීන් එකේ. ෆැමිලි කෝඩ්ස් කියන වචනයම ඔයගොල්ලන්ට පේනවා ඒක යම්කිසි සම්බන්ධයක් තියෙන කෝඩ්ස් කීපයක් කියලා. ෆැමිලි එකක් කියන්නේ අතර ෆැමිලි එකේ සමාජිකයන් අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒතර ෆැමිලි කෝඩ්ස් වලත් ඒකේ තියෙන කෝඩ්ස් අතර යම්කිසි ඥාතිත්වයක් සම්බන්ධයක් තියෙනවා. හරිද? මොකක් හරි සින්දුවක් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සින්දුවක් හැදෙන්නේ කී එකක් මූලික කරගෙන. හරිද? අපි මේ කී එකක් කියනකට අපි කියමු එක ස්කේල් එකක් මූලික කරගෙන. හරිද? ස්කේල්ස් කිව්වන් පස්සේ ස්කේල්ස් වර්ග ගොඩාක් තියෙනවා. හරිද? ඒකට මූලික වශයෙන් අපි ගමු මේජර් ස්කේල්ස් සහ මයිනර් ස්කේල්ස්. හරිද? මයිනර් ස්කේල්ස් වලුනොත් මයිනර් ස්කේල්ස් වර්ග තුනක් තියෙනවා. නැචරල් මයිනර්, හාමොනික් මයිනර්, මෙලොඩික් මයිනර් කියලා. මේකේ නැචරල් මයිනර් ස්කේල් එකයි මේජර් ස්කේල් එකයි කියන දෙක අපි ගමු. හරිද? ඔන්න මේජර් ස්කේල් එකක් මූලික කරගෙන අපි ගොඩනගන තනු. හරිද? මෙලඩීස් තියෙනවා. ඒවා අනුව නිර්මාණය වෙන සින්දු තියෙනවා. නැචරල් මයිනර් ස්කේල් එකක් මූලික කරගෙන ඒක ඇතුලේ තියෙන නෝට්ස් භාවිතා කරලා එහා මෙහා දාලා හරිද? ගොඩනගන තනු තියෙනවා. එතකොට ඒවා මූලික කරගෙන හැදෙන සින්දු තියෙනවා. එතකොට ඒකේ කී එක ඒ නැචරල් මයිනර් ස්කේල් එක. එතකොට මේජර් ස්කේල් එකක් භාවිතා කරනවා. ඒකේ කී එක ඒ මේජර් ස්කේල් එක. හරිද? ඔයගොල්ලෝ දන්නවා ස්වර 12ක් තියෙනවා. සර්කල් ඔෆ් නෝට්ස් වල විදියට ප්‍රධාන ස්වර 7ට තව ස්වර 5ක් එකතු වෙලා. ඉතින් ওই ස්වර 12ටම මේජර් ස්කේල්ස් 12ක් තියෙනවා. මයිනර් ස්කේල්ස් 12ක් තියෙනවා. හරිද? මම මේ මයිනර් ස්කේල්ස් කියලා නිතරම භාවිත කරන්නේ දැන් මෙතනින් ඉදිරියට නැචරල් මයිනර් ස්කේල්ස් ගැන. හරිද? ඉතින් ඔන්න ඔය විදියට යම් කී එකක් මූලික කරගෙන ගොඩනගන සින්දුවක තනුවක අපි අන්නේ ඒකට කියනවා මේ සින්දුවේ කී එක කී නෝට් එක මෙන්න මේක කී ස්කේල් එක මෙන්න මේකයි කියලා අපි කියනවා. හරිද? උදාහරණයක් විදිහට C ගත්තොත් C මේජර් ස්කේල් එකේ යන සින්දුවක් නම් ඔන්න C එක තමයි කී එක. හරිද? එතකොට C මයිනර් ස්කේල් එකකින් යොදාගෙන හදපු සින්දුවක් නම් අපි කියනවා මේකට C මයිනර් ස්කේල් එක තමයි මේකේ කී එක. C මයිනර්. එතකොට කෝඩ් එක ගත්තොත් එහෙම C මේජර් ස්කේල් එක අනුසාරයෙන් හදපු ඒක භාවිතා කරලා හදපු සින්දුවක් නම් ඒකේ කී කෝඩ් එක වෙන්නේ එතකොට C මේජර් කියන කෝඩ් එක. C මයිනර් ස්කේල් එක ආධාරයෙන් ගොඩනගපු එක නම් අපිට කියනවා මෙන්න මේ කියන්නේ C මයිනර් කියන කෝඩ් එක. මේ කියන්නේ E මයිනර් එකේ. මේ කියන්නේ G එකේ. මේ කියන්නේ ওই විදිහට හරිද? ඔය ස්වර 12ක් තියෙනවනේ. කැමති විදිහට අපිට කියන්න පුළුවන් මොන ස්කේල් එක අනුසාරයෙන් හදලා තින්නේ. අන්න ඒක අනුව තමයි අපි කියන්නේ මේක මෙන්න මේ මේජර් කෝඩ් එකේ තමයි මේකේ කී කෝඩ් එක. මෙන්න මේ මයිනර් කෝඩ් එක තමයි මේකේ කී කෝඩ් එක කියලා. හරිද? අපි දැන් ඔන්න ඔය කී කෝඩ් එක මේකයි කියලා කිව්වේ ස්කේල් එකේ පළවෙනි නෝට් එක දිහා බලලා. හරිද? මොකද ස්කේල් එකේ පළවෙනියෙන් පටන් ගන්නෙ C මේජර් ස්කේල් එක නම් පටන් ගන්නෙ C කියන නෝට් එකෙන්. එතකොට අපි මේක C මේජර් කෝඩ් එක දුන්නා කී කෝඩ් එක විදියට. එතකොට මයිනර් ස්කේල් එක ගත්තත් C මයිනර් ස්කේල් එක ගත්තොත් මුලින් පටන් ගන්නෙ C කියන නෝට් එකෙන්. හරිද? එතකොට අපි මේක කිව්වා C මයිනර් කෝඩ් එකේ යන සින්දුවක්. හරිද? එතකොට පළවෙනි නෝට් එක දිහා බලලා තමයි අපි කිව්වේ මෙන්න මේක මොන කෝඩ් එකේද යන්නේ කියලා. දැන් ඔතන ඉඳන් තියෙනවා තව නෝට්ස් 7ක්. හරිද? ඕනෝ මේජර් ස්කේල් එක හෝ මයිනර් ස්කේල් එක තියෙනවා නෝට්ස් 8 ගානේ. හරිද? එතකොට නෝට්ස් 8 හැදෙන්නේ මුලින්ම තියෙන ටොනික්. ඒකන ඕකට අපි කියන්නේ ස්කේල් ඩිග්‍රීස් කියලා. හරිද?
ස්කේල් ඩිග්‍රීස් වලට වෙන වෙනම නම් කියනවා. ඒව කොහොමද හැදෙන්නේ කියන එක අපි වෙනම කතා කරන්න ඕනේ. දැනට අපි කියමු ඔන්න පළවෙනියට තියෙන ටොනික් එක. පළවෙනි නෝට් එක ටොනික් එකම නැවත පාරක් 8 වෙනි නෝට් එක විදිහට භාවිතා කරලා. ඒතර පළවෙනි නෝට් එකත් C, 8 වෙනි නෝට් එකත් C. හරිද? ස්කේල් එකේ ඔක්ටේව් නෝට් එක විදිහටත් ඒ නෝට් එකම දැම්මෙන් පස්සේ තමයි මේ නෝට්ස් 8 හැදෙන්නේ. එතකොට එකිනෙකට වෙනස් ස්වර තියෙන්නේ මේජර් ස්කේල් එක හෝ මයිනර් ස්කේල් එක ස්වර 7යි. හරිද? එතකොට පළවෙනි නෝට් එකට මේජර් කෝඩ් එකක් කියලා අපි ඒක මේජර් කෝඩ් එකට හැරෙව්වා වගේ. හරිද? මේජර් ස්කේල් එක නම්. හරිද? එතකොට මයිනර් ස්කේල් එක නම් පළවෙනි නෝට් එක ඒක C මයිනර් කියලා මයිනර් කෝඩ් එකට හැරෙව්වා වගේ. අනිත් නෝට්ස් 6 තියෙනවනේ. අන්න ඒ නෝට්ස් 6ත් අපි පිළිවෙලකට යම් රටාවකට මේජර් හෝ මයිනර් සහ ඩිමිනිෂ් කියන කෝඩ්ස් වර්ග වලට හරවලා ඒක අපි කෝඩ්ස් බවට පරිවර්තනය කරගන්නවා. ටෝන් 5ක් සහ සෙමිටෝන් 2ක් එකතු වෙලා තමයි හැදෙන්නේ. උදාහරණයක් විදිහට මේජර් ස්කේල් එක ෆෝමියුලා එක තමයි ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන්. එතකොට මයිනර් ස්කේල් එක ෆෝමියුලා එක තමයි ටෝන් සෙමිටෝන් ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් ටෝන්. හරිද? එතකොට ටෝන් 5යි සෙමිටෝන් 2යි. ටෝන් 5යි සෙමිටෝන් 2යි. එතකොට මේජර් ස්කේල් එක හෝ මයිනර් ස්කේල් එක ගොඩ නැගෙන්නේ පටන් ගන්න නෝට් එකේ ඉඳන් ඔන්න ඔය ෆෝමියුලාස් දෙක ඒකට ඇප්ලයි කරලා සර්කල් ඔෆ් නෝට්ස් භාවිත කරලා අපිට හොයාගන්න පුළුවන් මොනවද මේ නෝට්ස් කියලා. හරිද? මේව පැහැදිලි නැත්නම් ගණන් ගන්න එපා. මම මේ නිකන් කියාගෙන යන්නේ ඔයගොල්ලන්ට ඒක නෙමෙයි අපි කතා කරන ෆැමිලි කෝඩ්ස් ගැන. අපි යන් නැවත ෆැමිලි කෝඩ්ස් වලට. හරි. එතකොට C මේජර් ස්කේල් එකට යන නෝට්ස් ටික තමයි C D E F G A B නැවත 8 වෙනි විදිහට ආයේ C. හරිද? C D E F G A B C. හරිද? ආ මෙතනින් ගහුවොත් එහෙම C D E F G A B C. හරිද? අපිට මේක මෙතනින් ගහන්න පුළුවන්. C D E F G A B C. අපිට මේ හරිය මෙහෙම ගහන්න පුළුවන්. C D E F G A B C. හරිද? ඔය විදිහට මේ ස්කේල් පැටර්න්ස් හැදෙන විදිහ තියෙනවා. හරිද? ස්කේල් පැටර්න්ස් නැත්නම් ස්කේල් පොසිෂන් කියලා කියනවා. ඕකට අපි කියනවා caged method එක. C A G E D method එක. ඔයගොල්ලෝ දන්නවා open codes මම නිකන් මේවත් කවර් කරගෙන යන්න පොඩ්ඩක්. open major codes පහක් තියෙනවා. C A G E D. හරිද? C A G E D. හරි. ඔන්න ඔය කෝඩ්ස් පහේ පැටර්න්ස් ආධාර කරගෙන මේක ඉස්සරහට යනකොට යන විදිය නෝට්ස් අහුවෙන විදිය එක අපි හදාගන්නවා caged method එක CAGED කියන method එක. එතකොට ඒවා අනුසාරයෙන් අපි විදියක් හදාගන්නවා මේ scale position නැත්නම් scale patterns මතක තියාගන්න. ඉතින් ඒක භාවිතා කරනවා අපි fretboard එකේ notes මතක තියාගන්නත් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට මම මේකත් කියන්න ඕන. මේක ගත්තොත් එහෙනම් මේක E shape එක. මේකේ මේ නෝට් එකයි මේ නෝට් එකයි මේ නෝට් එකයි තුනම අපි මේ විදිහට ඇල්ලුවෙන් පස්සේ අහුවෙන්නේ මේ කෝඩ් එකට දාලා root note එක. හරිද? ඒතර මේක ගත්තොත් එහෙනම් මේ මම ගහලා තියෙන්නේ G major code එක. G major code එකේ මෙතන G මෙතන G මෙතන G අහුවෙන්නේ. හරිද? ඔබ බලන්න මේ G G G. හරිද? ඊට පස්සේ 6 4 1 කියන කම්බි තුන ඔය කෝඩ් පැටර්න් එකෙන් අපිට මතක තියාගන්න පුළුවන්. ඒතර මෙතන G නම් මෙතන අහුවොත් එහෙම අහුවෙන්නේ A කියන නෝට් එක වෙන්න ඕනේ. මොකද මේක A මේජර් කෝඩ් එක. හරිද? මේක බලන්න මෙතනත් A මෙතනත් A මෙතනත් A. හරිද? ඔන්න කම්බි තුනක් ඔය පැටර්න් එකෙන් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන half කෝඩ් එකක් මෙතන ගහමු. මෙතන ගහලා ඒක තව කෝඩ් එක ගලවන විදියක් තියෙනවා. මෙහෙම ඇල්ලුවොත් එහෙනම් මෙතන අපි ගහන්නේ ඔන්න E flat එකක්. ඒතර මෙතන තියෙන්න ඕනේ E flat කියන නෝට් එක. ඔයගොල්ලෝ පැහැදිලි නැතිද ඇති. මෙතනින් කැමරා එකේ මෙතන ඉස්සරහට ගෙවුවොත් මෙතන තියෙන්නේ E මේජර් කෝඩ් එක. ඒතර මෙතන අහුවෙන්නේ දෙවෙනි කම්බිය. E කියන නෝට් එක. හරිද? ඊට පස්සේ අපි මෙතන ගහන්නේ G half කෝඩ් එකක්. මේවා ඉන්වර්ෂන් කෝඩ්ස් අපි ඒවා මෙන්න. ඒතර මෙතන තියෙන්නේ G නෝට් එක. මෙතන G කෝඩ් එක හැවුවා. ඒ පැටර්න් එක මතක ගන්න පුළුවන් දෙවෙනි කම්බිය. ඊට පස්සේ මේ shape එක. හරිද? අපි කලින් ගහුවේ අර D shape එක. මේ ගහන්නේ ඔන්න A shape එක. මොකද ඒක මෙහෙම ඉස්සරහට අරන් ආවන් පස්සේ තමයි මේ shape එක හැදෙන්නේ. හරිද? මේ විදිහට ගහුවොත් මෙතන තියෙන්නේ ඔන්න C major chord එක. එතකොට මේකේ
පස්වෙනියට තියෙන කම්බිය C එක මෙතන තියෙන්නේ. තුන්වෙනියට තියෙන කම්බිය මෙතන ෆ්‍රෙට් එක යවෙන්නේ C එක. ඊට පස්සේ මෙතනින් ගැහුවොත් එහා මේක D එක. D. ඒ විදිහට මෙතනින් ගැහුවොත් එහා මෙතන අහුවෙන්නේ E එක. බලන්න. මෙතනත් T මෙතනත් T මෙන්න කෝඩ් එක. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට ඒ කෝඩ්ස් පැටර්න් තුනේ හරිද අපිට පුළුවන් ස්ප්‍රෙඩ් බෝඩ් එකේ නෝට් එක කොහොමද යන්නේ කියලා මතක තියාගන්න. මම ඒකත් වෙනම අමතරව කිව්වේ නැවතත් යන් අපි ෆැමිලි කෝඩ්ස් වලට. ඉතින් ඔන්න උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම C මේජර් ස්කේල් එකේ පළවෙනියට තියෙන නෝට් එක C නෝට් එක ඔන්න C D E F G A B. හරිද? ඕකේ නෝට්ස් 7ට අපි ගන්නවා කෝඩ්ස් 7ක්. හරිද? පළවෙනි එක වුණ අපි C එක මේජර් ස්කේල් එක ගන්න මේක. ඔන්න මේජර් ස්කේල් එකට අපි දානවා පළවෙනි එක C මේජර් කෝඩ් එක. හරිද? එතකොට මේකේ තව මේජර් කෝඩ්ස් කොහොමද හැදෙන්නේ? 1 4 5. 1 4 5 කියන තැන් වල තියෙන නෝට්ස් වලට අපි දානවා මේවා මේජර් කෝඩ්ස්. හරිද? ඊට පස්සේ 2 3 6. 2 3 6 කියන තැන් වල තියෙනවට අපි දානවා මේවා මයිනර් කෝඩ්ස්. 7 වෙනියට තියෙන එකට අපි දානවා ඩිමිනිෂ් එකක් කියලා. එතකොට C D E F G A B නේ නෝට්ස් 7. හරිද? ඔන්න නෝට්ස් 7 පළවෙනි එක 1 4 5 මේජර් නම් C මේජර් කෝඩ් එකක් C D E අතේරේ ඔන්න 4 F මේජර් කෝඩ් එකක් G මේජර් කෝඩ් එකක් C D E F G. හරිද? ඊට පස්සේ 6 A මයිනර් කෝඩ් එකක් B B ඩිමිනිෂ්. ඔන්න ඕක තමයි මේකේ C මේජර් ස්කේල් එකේ ෆැමිලි කෝඩ්ස් වෙන්නේ ඔන්න ඔය ටික. හරිද? ඒතර ඕක හැදෙන්නේ නෝට්ස් ටික මෙහෙම පිළිවෙලට ලියාගෙන නෝට්ස් 8 පිළිවෙලට ලියාගෙන ගිහිල්ලා එතකොට ඕක ඔක්ටේව්ස් ඉවර වෙන්නේ නැහැ නේ. අපි දැන් මෙතනින් ගහගෙන ගිහලා මෙතනින් නම් තව එකක් පහළට ගහගෙන ගියා ඔක්ටේව්. එතකොට ඊට වඩා 6 ඔක්ටේව් එකක් ගහන්න පුළුවන්. ඊට වඩා තව 6 ඔක්ටේව් එකක් ගහන්න පුළුවන්. ඕක කීබෝඩ් එකක් ගත්තොත් එහෙම සෙට් 12 සෙට් ගොඩක් තියෙනවනේ. ඒතර ඒ ක්‍රොමැටික් ස්කේල්ස් සෙට් තමයි තියෙන්නේ. හරිද? මෙතන මේක ඇතුලේ ක්‍රොමැටික් ස්කේල් එක ඇතුලේ තමයි අපි ඔය මේජර් ස්කේල් එක හදාගන්නේ. නෝට්ස් 12න් කීපයක් අඩු වැඩි කරලා ඉවරලා අර පැටර්න් එකට හදාගත්තම පස්සේ ඔන්න අපි කියනවා C එකෙන් පටන් අරගෙන මේ පැටර්න් එක අහගෙන ගිහලා C මේජර් ස්කේල් එක. ඒ වගේ සෙට් ඊට පස්සේ ඉදිරියට ඔක්ටේව්ස් යනවා. පිටිපස්සට තියෙනවා. හරිද? ඔය විදිහට ඔක්ටේව්ස් 3ක විතර C D E F G A B කියලා ලියලා ඉවරලා ආයෙ තව ඔක්ටේව් එකක් on C නෝට් එක ඔක්ටේව් නෝට් එක තව එකක් ලියනවා නම් ඊළඟ ඔක්ටේව් එකේ ලීඩින් නෝට් එක වෙන්නේ C එක. හරිද? එතන ඉඳන් C D E F G A B ආයෙ ලියනවා C D E F G A B ආයෙ ලියනවා C D E F G A B. හරිද? ඔන්න ඔය තුන ගත්තොත් එහෙම මේක මැදයකට අපි කියන්න පුළුවන් මධ්‍ය සප්තකය, පිටිපස්සේකට මන්ද සප්තකය, උඩින් තියෙන එකට උච්ච සප්තකය. මීට වඩා පහළ එකක් තියෙනවා අතිමන්ද්‍ර, මීට වඩා උඩින් එකක් තියෙනවා නම් අති උච්ච සප්තකය කියලා කියන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට ඔන්න ඕක ඔය විදිහට මේ සෙට් දෙකක් විතර ලියාගෙන ගිහිල්ලා එකක් කර එකක් නෝට්ස් ගත්තම C වලින් පටන් ගන්නවා, D අතරිනවා, E කියන නෝට් එක ගත්තා. ඊට පස්සේ F අතරිනවා, G ගන්නවා. ඔන්න ඒ නෝට් එක ගන්නවා. නෝට්ස් තුනක් ගන්නවා. C E G මැද්දේ තියෙනවා C D E F G නේ යන්නේ මේ යනකොට පිළිවෙල. එතකොට මැද්දේ තියෙන D එකයි F එකයි අතරලා එකක් කර එකක් ගත්තම C E G. ඔන්න C E G කියන නෝට් තුන ගත්තාන් පස්සේ C E G තුන නෝට් තුනෙන් තමයි C මේජර් කෝඩ් එක හැදෙන්නේ. හරිද? මේ C මේජර් කෝඩ් එක කොහෙන් ගැව්වත් අපිට මේ වාදනය වෙන්නේ C E G කියන නෝට්ස් ටික තමයි. හරිද? මේක දැන් ගොඩක් ඕක පෙන්වන්න ගියොත් එහෙම වෙලා යනවා. ඔයගොල්ලෝ ඕන රූප සරහනක් කරන් බලන්න C E G තමයි නෝට්ස් ටික C මේජර් කෝඩ් එකේ. ඊට පස්සේ අපි බලනවා ඔන්න D එක D මයිනර් නේ. D එක අරගෙන එක නෝට් එකක් අතහැරලා එකක් ගන්නවා. ඊළඟට එකක් අතහැරලා එකක් ගන්නවා. ඔය විදිහට නෝට්ස් තුනක් ගන්නවා. මේ මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් කියන්නේ ට්‍රයඩ්. හරිද? මේ ට්‍රයඩ් කියන්නේ නෝට්ස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? එතකොට මේජර් කෝඩ් එකක් හැදෙන ෆෝමියුලා එකක් තියෙනවා 4/3 කියලා. හරිද? මයිනර් කෝඩ් එකක් හැදෙන ෆෝමියුලා එකක් තියෙනවා 3/4 කියලා. ඔය පොඩ්ඩක් දැන් විස්තර කරන්න ගියොත් වෙලා යනවා. ඩිමිනිෂ් එකක් නම් හැදෙන්නේ 3/3 කියන ෆෝමියුලා එකේ. හරිද? එතකොට ඕක සර්කල් ඔෆ් නෝට්ස් වලට දාලා අපිට ඔයක හොයාගන්න පුළුවන් මොනවද නෝට්ස් ටික කියලා. C එකෙන් පටන් අරගෙන සෙමිටෝන්
ටෝන් කියලා එකක් තියෙනවා. සෙමිටෝන් 4ක් ගියන් පස්සේ හම්බ වෙන නෝට් එක සහ සෙමිටෝන් 3ක් ගියන් පස්සේ හම්බ වෙන නෝට් එක අරගෙන ඒ විදිහට නෝට් 3 එකතු කරලා හදාන්න පුළුවන් මේජර් කෝඩ් එකක්. ඒ නෝට් එකෙම පටන් අරගෙන සෙමිටෝන් 3ක් ගියාම හම්බ වෙන නෝට් එක අරගෙන ඊට පස්සේ ආයෙත් ඉඳන් සෙමිටෝන් 4ක් ගියාම හම්බ වෙන නෝට් එක අරගෙන ඒ නෝට්ස් 3 එකතු කරලා හදාගන්න පුළුවන් මයිනර් කෝඩ් එකක්. හරිද? ඒකේ මයිනර් කෝඩ් එක සහ මේජර් කෝඩ් එක 4/3 3/4. හරිද? ඉතින් එතකොට ඔහොම බැලුවොත් එහෙම C මේජර් කෝඩ් එකට අහු වෙන්නේ CEG කියන නෝට්ස් තුන තමයි. ඊට පස්සේ D එක ගත්තොත් එහෙම D එකෙන් පස්සේ දෙන E එක අතහැරලා ගන්නවා F එක. ඊට පස්සේ F එකෙන් පස්සේ දෙන G එක අතහැරලා ගන්නවා A එක. හරිද? DFA. DFA කියන නෝට්ස් ගත්තයින් පස්සේ තමයි හැදෙන්නේ D minor කියන කෝඩ් එක. ඔයගොල්ලෝ D minor කෝඩ් එක ඕන තැනකින් ගහලා බලන්න. හරිද? ඕනම තැනකින් ගහලා බලන්න. D minor කෝඩ් එකට අහු වෙන නෝට්ස් ටික තමයි DFA කියන නෝට්ස් ටික. ඔන්න ඔය විදිහට ඒතකොට D එකෙන් පටන් ගත්තම එකක් කර එකක් තියෙන නෝට්ස් තුන ගත්තා. හදාගත්තා D minor කෝඩ් එක. ඔය විදිහට ඔයගොල්ලෝ බලන්න පුළුවන් C එක, D එක, E එක, E එක ගත්තොත් එහෙම E එකේ නම් එකක් කර එකක් ගන්නවා ස්කේල් එකේ නෝට්ස් තුන. අරගෙන බලන්න අහු වෙන නෝට්ස් ටික මොනවද? ඒ නෝට්ස් ටිකෙන් හැදෙන්නේ මොන කෝඩ් එකද? E එක ගත්තොත් එහෙම E minor කෝඩ් එක තමයි හැදෙන්නේ. හරිද? හරි. ඔය විදිහට තමයි කෝඩ්ස් ටික හැදෙන විදිය බලා ගන්න පුළුවන් අපිට එක විදියක්. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. සරලව මේක මතක තියාගන්න. ස්කේල් එකේ 1 4 5 මේජර් කෝඩ් 2 3 6 මයිනර් කෝඩ්. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා. මේකේ ඕනම මේජර් ස්කේල් එක 6 වෙනියට තියෙන ස්කේල් ඩිග්‍රී එක ගත්තොත් ඒකෙන් හම් වෙන කෝඩ් එක. ඒකෙන් හදාගන්න කෝඩ් එක තමයි මේ ස්කේල් එකේ රිලේටිව් මයිනර් එක වෙන්නේ. හරිද? C ගත්තොත් එහෙම C මේජර් කෝඩ් එකේ රිලේටිව් මයිනර් කෝඩ් එක වෙන්නේ A මයිනර් කෝඩ් එක. C මේජර් එකේ රිලේටිව් මයිනර් එක A මයිනර්. හරිද? ඔය විදිහට ඕනම මේජර් ස්කේල් එකක් ගත්තොත් පළවෙනියට තියෙන රූට් කී එකෙන් හදාගන්න මේජර් කෝඩ් එකට අදාළ මයිනර් කෝඩ් එක වෙන්නේ 6 වෙනි ස්කේල් ඩිග්‍රී එකේ තියෙන මයිනර් කෝඩ් එක. ඕක මේ ෆ්‍රෙඩ් බෝඩ් එක භාවිතාවෙන් මතක තියාගන්න පුළුවන්. මොකද සර්කල් ඔෆ් නෝට්ස් වල එක තැනකින් පටන් ගත්තම එතන ඉඳන් සෙමිටෝන් 3ක් පිටිපස්සේ තියෙන නෝට් එක තමයි ඒකේ රිලේටිව් මයිනර් එක වෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ ඔන්න C එක ගන්නකො. C එක. මෙතන C එකක් තියෙනවා. C එකේ සෙමිටෝන් 3ක් පහළට යන් 1යි 2යි 3යි. හරිද? මේ විදිහේ මේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ එක ෆ්‍රෙට් එකකින් ඉඳන් ඊළඟ ෆ්‍රෙට් එකට තියෙන වෙනස සෙමිටෝන් එකයි. එක ෆ්‍රෙට් එකකින් ඉඳන් ෆ්‍රෙට් දෙකක් එහායින් තියෙන එකට වෙනස ටෝන් එකයි. මොකද සෙමිටෝන් දෙකක් එකතුලා තමයි ටෝන් එකක් හැදෙන්නේ. හරි. අපි යන් ඔන්න සෙමිටෝන් 3ක් පිටිපස්සට. C එක 1යි 2යි 3යි. 3ක් පිටිපස්සට ගියන් පස්සේ ආව වෙනවා A එක. මෙන්න මෙතන තියෙනවා C එක. එතකොට C එකේ රිලේටිව් මයිනර් එක A එක. හරිද? එතකොට A එකේ රිලේටිව් මේජර් එක ගන්න ඕන නම් මෙතන ඉඳන් 1යි 2යි 3යි ඔන්න යනවා C මේජර්. මේ රිලේටිව් මයිනර් සහ රිලේටිව් මේජර් කියන එක හැදෙන්නේ මොකද ඒ ස්කේල් එකේ C මේජර් ස්කේල් එකේ තියෙන්නේ දැන් ඔන්න C D E F G A B C නේ ඔන්න නෝට්ස් 8. හරිද? ඔය මයිනර් ස්කේල් එකට ගත්තොත් එහෙම මයිනර් ස්කේල් එකේ ඒ මයිනර් ස්කේල් එකේ තියෙන නෝට්ස් ටික වෙන්නේ මේ C මේජර් ස්කේල් එකේ තියෙන නෝට්ස් ටිකමයි. වෙනස මොකද්ද? මේක පටන් ගන්නෙ A කියන නෝට් එකකින්. A කියන ගමු. A B C D E F G A. A B C D E F G A. ඔය විදිහට ගත්තොත් එහෙම C D E F G A B C කියලා ගත්ත නෝට්ස් ටිකමයි A එකෙන් පටන් අරගෙන කියාගෙන ගියේ. එතකොට නෝට්ස් එක සමානයි. හැබැයි අරක මේජර් ස්කේල් එක මේක මයිනර් ස්කේල් එක. එතකොට ඕනම මේ ස්වර 12ක් තියෙනවනේ සර්කල් ඔෆ් නෝට්ස් වල. මේ ස්වර 12 තියෙන හැම මේජර් ස්කේල් එකකටම හැම මේජර් ස්කේල්ස් 12ටම සමාන වෙන නෝට්ස් තියෙන මයිනර් ස්කේල් එකක් තියෙනවා. එතකොට ඒකට අපි කියනවා මේකේ ඒ අදාළ එකට C නම් A. ඒ අදාළ එකේ රිලේටිව් මයිනර් එක කියන්නේ මෙන්න මේ සමාන නෝට්ස් තියෙන ස්කේල් එකට. C මේජර් ස්කේල් එකේ රිලේටිව් මයිනර් ස්කේල් එක A මයිනර් ස්කේල් එක. හරිද? ඒතර කෝඩ් එක ගත්තොත් එහෙම C මේජර් එකේ රිලේටිව් මයිනර් එක වෙන්නේ A මයිනර් එක. හරිද? ඔන්න ෆැමිලි කෝඩ්ස් ටික හැදෙන්නේ ඔන්න ඔය විදියට. පළවෙනියට තියෙන්නේ C එක, C එකේ රිලේටිව් මයිනර් එක, 6 වෙනියට තියෙන එක A මයිනර් එක. C මේජර් A මයිනර්. ඊට පස්සේ 4 වෙනියට තියෙන්නේ F එක, F එකේ රිලේටිව් මයිනර් එක වෙන්නේ
දෙවෙනියට තියෙන ස්කේල් ඩිග්‍රියෙන් හැදෙන D මයිනර් එක. F එකේ රිලටිව් මයිනර් එක D මයිනර් එක. එතකොට පස්වෙනියට තියෙන්නේ G කියන ස්කේල් ඩිග්‍රී එක. එතකොට G එක මේජර් කෝඩ් එකක් කරාම G මේජර් එකේ රිලටිව් මයිනර් එක වෙන්නේ තුන්වෙනියට තියෙන ස්කේල් ඩිග්‍රී එකෙන් හැදෙන E මයිනර් කියන කෝඩ් එක. එතකොට ඔයගොල්ලෝ පේනවා මේ තුන මේජර් 3යි මයිනර් 3යි. 1 6 C මේජර් A මයිනර්. ඊට පස්සේ 2 4 හරිද? හතරවෙනිට තියෙන්නේ F මේජර් D මයිනර්. හරිද? ඊට පස්සේ 3 5 පස්වෙනිට තියෙන්නේ G මේජර් E මයිනර්. හරිද? මේජර් 3යි මයිනර් 3යි. ඊට පස්සේ ඊට අමතරව තව එකක් තියෙනවා හත්වෙනියා B එක. ඒක අපි B ඩිමිනිෂ් එකක්. හරිද? මේ ඩිමිනිෂ් කියන කෝඩ් එක නිතර දෙවිලේ භාවිතා වෙන්නේ නැති හින්දා පොඩ්ඩක් අඩුවෙන් භාවිතා වෙන හින්දා ඒක පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. ගමු මේජර් 3යි මයිනර් 3යි. ඔන්න ඔය ටික දන්නව නම් සින්දුවක් ගොඩ දාගන්න ෂේප් කරගන්න පුළුවන්. මේක දැනගෙන හිටින මදි මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි මේක භාවිතා කරන්න ඕගොන්ට තව තවත් හැකියාව වැඩි වෙන්නේ. හරිද? එතකොට මේක දැනගෙන මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගෙන ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට ඔයගොන්ට කාලයක් එක්ක ඔයගොල්ලෝ දන්නවා මේකත් එක්ක මේ කෝඩ් එක තමයි වැටෙන්නේ. මේකත් එක්ක මේක යනවා. හරිද? එතකොට ඔයගොල්ලෝ ඊයර් එකක් ටික ටික හැදෙනකොට මේ කෝඩ්ස් ටික භාවිතා කරලා හොඳ වැඩක් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය මේජර් ස්කේල් එක ඒ වගේම මේජර් ස්කේල් එකේ දැන් ඔය කෝඩ්ස් ටික අමතරව පිටින් තව කෝඩ්ස් වැටෙනවා. හරිද? සමහර තැන්වල එතකොට ඒවා සමහර තැන්වල ස්කිප් කරගෙන සින්දුව ගහගෙන යන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? ඔය ටිකෙන් ඔයගොල්ලෝ වැඩක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පිටින් වැටෙන කෝඩ්ස් ගත්තොත් එහෙම දැන් 2 3 කියන ස්කේල් ඩිග්‍රී වල තියෙන D මයිනර් E මයිනර්. ඒ මයිනර් කෝඩ්ස් නේ. එතකොට මේ දෙක අපිට මේජර් කෝඩ්ස් විදිහට හම්බ වෙන වෙලාවලුත් තියෙනවා. D මේජර් E මේජර් විදිහටත් හම්බ වෙනවා. හරිද? C මේජර් ස්කේල් එක යන සින්දුවක. ඊට පස්සේ 7 වෙනියට තියෙන්නේ ඩිමිනිෂ් ගන්න. ඒක ෆ්ලැට් කරලා B ෆ්ලැට් මේජර් කෝඩ් එකක් විදිහට ස්කේල් එකේ යන සින්දුවක අපට B ෆ්ලැට් මේජර් කෝඩ් එක හම්බ වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 1 5 C එකයි G එකයි තියෙන නෝට්ස් දෙකෙන් මේජර් කෝඩ්ස් නේ හැදුනේ. ඒවා ඩොමිනන්ට් 7th විදියට අපට හම්බ වෙන අවස්ථා තියෙනවා. හරිද? සින්දුවක් ඇතුලේ. ඉතින් ඔන්න ඔය විදියට ටිකක් දුර නෑයොත් ඇවිල්ලා යන වෙලාවල් තියෙනවනේ අන්න ඒ වගේ වෙන කෝඩ්ස් වැටෙන තැන් අවස්ථා තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් පැත්තකින් දාලා ඔයගොල්ලෝ ගන්න මේජර් කෝඩ් 3යි ෆැමිලි එකේ මයිනර් කෝඩ් 3යි. ඔය 6 භාවිතා කරලා ඔයගොල්ලන්ට සින්දුවක් ගොඩ දාගන්න සෑහෙන දුරට පුළුවන්. ඔය විදිහටම C minor scale එක ගත්තත් එහෙම C minor scale එකේ තියෙන notes ටික පිළිවෙලට තියාගෙන ගිහිල්ලා මම මේ ස්ක්‍රීන් එකේ දාන්නම්. C minor scale එකේ තියෙන notes ටික පිළිවෙලට තියාගෙන ගිහිල්ලා ඒ අර්ක ගත්තේ 1 4 5 major ඊට පස්සේ 2 3 6 minor 7 diminish. minor scale එකේ කරන්නේ 1 4 5 minor හරිද? ඊට පස්සේ 3 6 7 major ඊට පස්සේ 2 diminish. හරිද? ඒතර මේකේ D එක තමයි diminish එක වෙන්නේ. ඒතර minor scale එකේ family chord එක හැදෙන්නේ 1 4 5 minor chords වෙනවා. ඊට පස්සේ 3 6 7 major chords වෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි major සහ minor chords වෙන්නේ minor scale එක. එතකොට ඒත් එක්කම මෙතනදී මම කියන්නම් ඔයගොල්ලෝ අහලා තියෙනවා 3 chords කියලා එකක්. හරිද? 3 chords කියන්නේ ඔන්න major scale එක නම් 1 4 5 C F G. හරිද? C එක F එක G එක. හරිද? ඔන්න ඔය ටික 3 chords 1 4 5 major scale එකේ major chords තුන 3 chords. ඊට පස්සේ minor scale එක නම් 1 4 5 C minor G minor F minor. ඕවා තමයි 3 chords. නැත්නම් primary chords කියන්නේ ඔන්න ඔය තුනට. හරිද? ඒතර family chords වලට වෙන්නේ ඔය primary chords තුනට තව relative major එක හෝ relative minor එක එකතු වෙලා තමයි family chords ටික හැදෙන්නේ diminish එකත් එක්ක. හරි. එතකොට minor scale එකක් ඇත්තටම හැදෙන්නේ minor scales වර්ග තුනක් තියෙනවානේ. minor scales වර්ග තුන natural, melodic, harmonic. හරිද? ඔය තුන හැදෙන්නේ major scale එකේ තියෙන scale degree වලින් 3 6 7 කියන තැන්වල තියෙන notes ටික එකක් semitone එක පහළට දාලා. ඒ කියන්නේ flat කරලා ගත්තායින් පස්සේ flat කරලා ගත්තායින් පස්සේ එතකොට තමයි minor scale එක හැදෙන්නේ. හරිද? එතකොට C major scale එකේ C D E F G A B C නේ තියෙන්නේ. එතකොට තුන්වෙනියට තියෙන්නේ E එක E flat කරනවා. C D E flat. අන්න හරිද? ඊට පස්සේ 6 7 6 7 තියෙන්නේ A එකයි B එකයි.
හරිද? A flat B flat කරනවා. ඊට පස්සේ C D E flat F G A flat B flat C. හරිද? 3 6 7 ෆ්ලැට් කරලා ගත්තයින් පස්සේ තමයි ඊට අදාළ natural minor scale එක හැදෙන්නේ. එතකොට ඔය 3 6 7 කියන එකෙන් 7 වෙනි එක අතහැරලා ඉවරලා 3යි 6යි විතරක් ෆ්ලැට් කරායින් පස්සේ තමයි harmonic minor scale එක හැදෙන්නේ. හරිද? එතකොට ඔය තුනෙන් 6 වෙනි එකත් අමතක කරලා. හරිද? ඔය දැන් harmonic එකේ ඉඳන් ගත්තොත් 6 වෙනි එක ඒක විතරක් අයින් කරලා 3 වෙනි එක විතරක් ෆ්ලැට් කරාම තමයි melodic minor scale එක හැදෙන්නේ. එතකොට major scale එකේ 3 6 7 ෆ්ලැට් කරායින් පස්සේ හම් වෙනවා natural minor scale එක. major scale එකේ 3 6 ෆ්ලැට් කරායින් පස්සේ හම් වෙනවා harmonic minor scale එක. major scale එකේ 3 වෙනි scale degree එක විතරක් ෆ්ලැට් කරාම හම් වෙනවා melodic minor scale එක. හරිද? ඔන්න ඔහම තමයි. එතකොට melodic harmonic පොඩක් පැත්තකින් තියන්න natural minor scale එකේ ওই විදිහට තියෙන notes ටික අර විදිහට major සහ minor වලට convert කරලා diminish එකත් පැත්තකින් තියලා අපිට හදාගන්න පුළුවන් family chords ටික. හරි. ඔන්න family chords හැදෙන විදිය major scale එක හෝ natural minor scale එක family chords හැදෙන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. අපි මේක මතක තියාගන්නත් ක්‍රම කීපයක් තියෙනවා. මම එකෙන් ලේසි ක්‍රම කීපයක් වුණා කියන්නම්. මේකෙන් පස්සේ මේ ටික කිව්වා අපි පාඩම මෙතන නැවතුවා. හරිද? පළවෙනි ක්‍රමය තමයි fretboard එකෙන් කොහොමද major සහ minor chords ටික family chord එක තියෙන family chords වල තියෙන major chords ටික සහ minor chords ටික කොහොමද හොයාගන්නේ? relative major එක සහ relative minor එක හොයාගන්නේ කොහොමද? මම මේක ඕන පොඩ්ඩක් ළඟට අවිල්ලා fretboard එක පෙන්නලා කියලා දෙන්නම්. ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙනවා C එක. හරිද? fret දෙකක් ඉස්සරහට ගිහිල්ලා උඩ තියෙන note එක බැලුවොත් ඔන්න තියෙනවා A එක. හරිද? අන්න. දෙකක් ඉස්සරහට ගියා උඩ එක බැලුවා ඒකේ relative minor එක හම්බුණා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා F එක. හරිද? F එකේ ඉඳන් දෙකක් ඉස්සරහට ගියා උඩ තියෙනවා ඔන්න relative minor එක D minor එක. එතකොට මේක ගත්තා F D minor. ඔන්න දෙකක් හරි. ඊට පස්සේ G එක. මෙහෙම උඩට ගන්න බෑනේ. මෙතන තියෙන G එක තියෙනවා යට. G එක. දෙකක් ඉස්සරහට ගියා උඩට ගියා මෙන්න මෙතන තියෙනවා E එක. හරිද? දැන් ඕන්න තේරෙනවා. දැන් ওই විදිහට මේ කම්බි දෙකක් ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පැටලෙනවනේ. අපි මේ කම්බි තුන විතරක් ගමු. හරිද? මෙතන තියෙන C එකෙන් A minor එක ගත්තා. මෙතන තියෙන F එකෙන් ඉස්සරහට දෙකක් ගිහිල්ලා උඩ එකෙන් D minor එක ගත්තා. මෙතන තියෙන G එකෙන් දෙකක් ඉස්සරහට ගියා උඩ තියෙන එක E minor එක ගත්තා. හරිද? ඔන්න C major scale එකේ family chords ටික හරි. අපි බලමු A minor scale එකේ family chords ටික. A minor scale එක කොහමද? ඔන්න ඒක ගත්තා. අර විදිහටම එකක් පහළට ගියා දෙකක් පිටිපස්සට ගියා. A minor C major. ඊට පස්සේ ඔන්න මේක ගත්තා හතරවෙනි කම්බිය D minor එක එකක් පහළට ගියා පිටිපස්සට ගියා F major. හරිද? ඊට පස්සේ ඔන්න මේකේ E minor එකක් පහළට ගියා දෙකක් පිටිපස්සට ගියා G. ඒකවල ඔයගොල්ලෝ දන්නවා A minor chord එක යන සින්දුවක major chords ටික සහ minor chords ටික හොයාගන්නේ කොහොමද කියලා දන්නවා. C major chord එක යන සින්දුවක major chords ටික සහ minor chords ටික හොයාගන්නේ කොහොමද කියලා දන්නවා. හරිද? එතකොට C එකේ නම් 7 වෙනිට තිබිච්ච diminish එක අතෑරියා. A එකේ නම් ඒකේ ඉන්න පටන් ගන්න A minor scale එක A B. B එක දෙවෙනි තැන තිබිච්ච එක අපි diminish කරනවා. ඒක අතෑරියා. පොඩ්ඩක් එතකොට ඒක අතෑරලා හම් වෙන major සහ minor chords ටික බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ ඕනම තැනකින් පටන් ගත්තොත් එහෙම. හරිද? මෙතනින් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ හිතන්න D major scale එක යන සින්දුවක්. D major කියන scale එක යන සින්දුවක් නම් ඔන්න මෙතන D major දෙකක් ඉස්සරහට ගියා උඩට ගියා. මොකද මෙතන තියෙන්නේ B එක. B minor එක. ඊට පස්සේ මෙතන තියෙන්නේ මොකද්ද? යට G එක. දෙකක් ඉස්සරහට ගියා එකක් උඩට ගියා. G එකේ ඔයගොල්ලෝ දන්නවා කොහමද? ඔන්න E minor එක. ඊට පස්සේ යටට ආවා. A major එකේ natural minor එක වෙන්නේ F sharp එහෙම නැත්නම් G flat කියන note එක. හරිද? ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. අපි අර කිව්වේ A minor එකේ relative major එක වෙන්නේ C major එක. A major එකේ relative minor එක වෙන්නේ F sharp එහෙම නැත්නම් G flat. හරිද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොන්ට පුළුවන් ඕනම major chord එකක. හරිද? major chord එක නම් ඉස්සරහට ගියා එකක් උඩට ආවා. ඉස්සරහට ගියා එකක් උඩට ආවා. ඉස්සරහට ගියා එකක් උඩට ආවා. හරිද?
මයිනර් එක නම් එකක් පහළට ගියා දෙකක් පිටිපස්සට ගියා. එකක් පහළට දෙකක් පිටිපස්සට. එකක් පහළට දෙකක් පිටිපස්සට. ඔන්න මේජර් කෝඩ්ස් ටික සහ මයිනර් කෝඩ්ස් ටික ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ප්‍රෙඩ් බෝඩ් එකෙන් ලේසියෙන්ම ඕනම තැනකින් පටන් අරගෙන. හරිද? මේ අදාළ නෝට් එකෙන් පටන් ගන්න විතරයි තියෙන්නේ. ඒකෝර අනිත් විදිය මොකද්ද? අනිත් විදිය තමයි circle of fifth. තව circle of fourth කියලා එකක් තියෙනවා. circle of fifth තමයි මට නම් හිතෙන්නේ ලේසිම විදිය. හරිද? මේ රූප සටහනක් ආධාරයෙන් පෙන්වනවා නම් ලේසිම විදිය තමයි circle of fifth. මම උඩ රූප සටහන මෙතෙන් දාන්නම්. මේකේ තියෙනවා උඩ තියෙන circle එකේ තියෙන notes ටික ඔක්කොම අපි ගන්නෙ major chords විදියට. ඊට පස්සේ මැද තියෙන රවුමේ තියෙන chords ටික ඔක්කොම ගන්නෙ minor chords විදියට. ඔතේ මේ රූප සටහන් ඔක්කොම තියෙනවා. ඔන්න මේකේ circle of fifth කියන්නේ ඇයි මේකට circle of fifth කියන්නේ? ඔයගොල්ලෝ බලන්න ඕනම තැනක ඉඳන් මේ circle of fifth එකේ ඕනම උඩ රවුමේ හෝ යට රවුමේ තියෙන ඕනම තැනක ඉඳන් හරිද? දැන් C එකේ ඉඳන් ගත්තොත් එහෙම C එකේ ඉඳන් ඊළඟට මේකේ තියෙන්නේ G කියන note එක. හරිද? G කියන major chord එක. හරිද? ඊට පස්සේ A minor එක ගත්තොත් එහෙම A minor එකේ ඉඳන් ඊළඟට ඉස්සරහට පෙන්වලා තියෙන්නේ E minor කියන chord එක. හරිද? එතකොට බලන්න circle of notes වල C එකේ ඉඳන් semitone 5ක් පිටිපස්සට ඇවිල්ලා. semitone 5ක් පිටිපස්සට ආවන් පස්සේ ඔයගොල්ලෝ නම් note එක G note එක. ඔන්න ඒක තමයි C එකෙන් ඉස්සරහට දාලා තියෙන්නේ. ඒක ගන්න. A minor එක ඉඳන් ඊළඟට තියෙන්නේ E minor නේ. A එකේ ඉඳන් semitone 5ක් පිටිපස්ස ගණන් කරගෙන ඇවිල්ලා බලන්න. මොකද පේනවා ඔතන ඔකට හම්බෙන්නේ E කියන note එක. ඒක තමයි circle of fifth වල A minor එකෙන් පස්සේ ඉස්සරහට දාලා තියෙන්නේ. ඔය විදිහට ඕනම තැනකින් note එකක් ගත්තොත් එහෙම code එකක් විදිහට පෙන්නන එතන ඉඳන් semitone 5ක් පිටිපස්සට තියෙන note එක තමයි ඒකේ ඔන්න ඊළඟ slot එකේ. හරිද? circle of fifth වල ඊළඟට ඉස්සරහින් පෙන්නලා තියෙන්නේ semitone 5ක් පිටිපස්සෙන් තියෙන note එකට අදාළ code එක. හරිද? උඩ රවුම නම් major code එකක්. මැද රවුම නම් minor code එකක්. අපි දැන් පහසු වෙන්න උදාහරණයක් ගත්ත C major scale එකම ගමු. C major scale එකේ ඔන්න C එක තියෙනවා. ඊට පහළින් තියෙනවා ඒක relative minor එක, A minor එක. දෙපැත්තේ තියෙනවා primary chords දෙක. F එක, G එක. හරිද? එතකොට F එකේ relative minor එක තියෙනවා යටින් D minor එක, G එකේ relative minor එක තියෙනවා යටින් E minor එක. ඔන්න family chord එක C එකේ දෙපැත්තේ දෙකයි යටින් තියෙන එකත් එක්ක දෙපැත්තේ දෙකයි ගත්තා. ඔන්න major chords තුන, ඔන්න minor chords තුන. එතකොට minor chord එකක් ගත්තොත් එහෙම A minor එක ගන්නවා. A minor එකේ relative major එක තියෙනවා උඩින් C එක, ඊට පස්සේ E minor එක සහ D minor එක තියෙනවා දෙපැත්තේ. ඔන්න primary chords ටික. හරිද? 3 chords. ඒකේ උඩින් තියෙන chords දෙක ගත්තා. E minor එකේ නම් G එක, D minor එකේ නම් F එක. ඔන්න ඔය set එක ගත්තම ඔන්න A minor එකේ family chords ටික. ඔයගොල්ලෝ හරියම පහසුවෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ රූප සටහන භාවිතයෙන් කොහොමද family chord ඔයගොල්ලෝ ඕනම තැනකින් ගන්න තමන් යන කෝඩ් එක මොකද්ද? C එකේ නම් C එකෙන් ඉඳන් ගන්න, D එකේ නම් D එකෙන් ඉඳන් ගන්න, D major කෝඩ් එකේ ඉඳන් ඊට පස්සේ E minor කෝඩ් එකේ ඉඳන් ගත්තොත් එහෙම E minor එක යන සින්දුව නම් E minor එකේ ඉඳන් ගන්න දෙපැත්තේ දෙකයි උඩ තියෙන එක එක්ක දෙපැත්තේ දෙකයි. හරිද? ඔය විදිහට බාර ගන්න පුළුවන් ඔයගොන්ට family chords ටික කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඔන්න දෙවෙනි ක්‍රමෙත් ඊටාම සරලව පහසුවෙන්ම ඉවරයි. තුන්වෙනි විදිය තමයි මේ patterns. හරිද? මේ patterns ටික බලන්න. ඔන්න C එක ගහන විදියක් තියෙනවා මෙතන major chord pattern එකක් C. හරිද? ඊට පස්සේ මෙතන අපි ගන්නවා F G. හරිද? C එක ගත්තා. C එක F එක G එක. හරිද? එතන 3 chords එක හැදෙනවා. C දැන් half chord වලින් ගහමුකෝ. ඔන්න මෙහෙම ගෙවුවොත් එහෙම C F G. ඔන්න family chords වල major chords තුන. හරිද? ඒතර ඕනම විදිහට මෙතනින් ගත්තොත් එහෙම ඔන්න family chords ටික. D එකේ major chord දෙක මොකද්ද? G එකයි A එකයි. ඊට පස්සේ මෙතන E එක ගන්නවා. E එකේ කොහොමද major chords අනිත් දෙක? A එකයි B එකයි. හරිද? ඔන්න ඕගොල්ලන්ට තුනක් හරි. ඊට පස්සේ minor chords ටික. ඔන්න C එකෙන් ගත්තා. C එකේ minor chords ටික මොනවද උනේ? D minor, E minor, A minor. C එකේ relative minor එක මෙතන. එතනම මෙන්න මේ pattern එක. මෙහෙම ගහන එක. හරිද? නැත්තම් bar chord මෙහෙම ගහන එකේ relative minor එක ඔන්න. මේ pattern එකේ මෙහෙම ඇල්ලුවා ගමන් එතනම air fret එකේ ඉඳන් ඒකේ relative minor එක ආවා. ඊට පස්සේ අනිත් දෙක මෙතන තියෙනවා D minor එක. D minor දෙකක් ඉස්සරහට ආවා. එතකොට C major scale එකේ family chords ටික එන්නේ මෙතන C එක, F එක, G එක, A minor,
half chord විතර මෙහෙම ගන්න පුළුවන්. හරිද? A minor ඊට පස්සේ D minor E minor. ඊතර මෙතනින් ගත්තොත් එහෙම ඔන්න D එකෙන් ගත්තොත් එහෙම D major chord එකේ family chords ටික D එක G එක A එක ඊට පස්සේ මේකේ relative minor එක මෙතන B minor එක half chord ගන්නවා මෙහෙම B minor එක ඊට පස්සේ අනිත් minor chord දෙක E minor F sharp minor මෙතන ඉඳන් මේ විදිහට මාරු කරනවා මෙහෙම ඔන්න relative minor එක එකයි දෙක පිට පස්සට ගියා ඔන්න අනිත් relative minor එක හරිද ඔන්න D major එකේ relative minor දෙකයි මෙතන එක ගත්තාන් පස්සේ මේකත් එක්ක B minor එක ගත්තාන් පස්සේ තුනයි හරිද B minor E minor F sharp minor D හරිද දැන් ඔයගොල්ලන්ට කෝඩ් එක කෝඩ් පැටර්න් එක මතක තියාගත්තා. ඔයගොල්ලන්ට අක් ගාලා පුළුවන් මොනවද කෝඩ්ස් ටික කියලා හොයාගන්න. ඔන්න C එක ගත්තා. C F G D minor E minor A minor. ඔන්න family chords ටික. D එක ගත්තා. D එක G A D ඔන්න family chords ටික. මේ major chords ටික. ඊට පස්සේ ඔන්න B minor එක. ඊට පස්සේ ඔන්න E minor ඔන්න F sharp minor හරිද මේකම ඔන්න ඔය විදිහට හරිද ඔයගොල්ලන්ට දැන් ඔය විදිහට මේකේ ගන්නත් පුළුවන් මේකේ මොකද්ද ඔන්න E එකේ හරිද මේ විදිහට ගත්තා මෙහෙම ගත්තම මෙහෙම ගත්තා ඊට පස්සේ දැන් මෙතන මෙහෙමනේ තිබුණේ මෙහෙම හරිද එතකොට ඔයගොල්ලෝ බලන කෝඩ්ස් ටික E major chord එක A major B major මෙතන අහු වෙනවා C sharp minor ඊට පස්සේ මෙතන ඉඳන් මේ විදිහට මෙහෙම minor කරන් පස්සේ මෙතන අහු වෙනවා A flat minor හරිද මෙතන අහු වෙනවා F sharp minor හරිද A flat minor A flat minor F sharp minor C sharp minor ඔන්න minor chords තුන මෙන්න major chords තුන E A B E හරිද ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොන්ට major scale එක යන එක family chords ටික major chords ටික සහ minor chords ටික බලා ගන්න පුළුවන් notes වලින් බලා ගන්න පුළුවන් circle of fifth වලින් බලා ගන්න පුළුවන් chord patterns වලින් මතක තියා ගන්න පුළුවන් ඔයගොල්ලෝ try කරන්න ඔය විදිහටම දැන් natural minor scale එකත් ඔයගොල්ලෝ දන්නවා ඉගෙන ගත්තා ඒකට යන කෝඩ් පැටර්න් එක කොහොමද සෙට් වෙන්නේ කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් තනියම ප්‍රැක්ටිස් කරන්න. හරි ඉතින් අද පොඩ්ඩක් ඉක්මනට කියාගෙන ගියා මේකේ කරුණු ටික ගිටාර් ගැන දන්න කෙනෙක් නම් මේ ටික ඊටම ඉක්මනට තේරෙන්නේ නැති ගිටාර් ගැන දැනුමක් නැතුව මුලින්ම බලන කෙනෙක් නම් මේකේ සමහර තැන් නොතේරෙන්නේ නැති. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ අපේ ගිටාර් ඇකඩමි එකත් එක්ක Acoustic ලංකා ගිටාර් ඇකඩමි එකත් එක්ක එකතු වුණොත් ඔයගොල්ලන්ට මුලින් ඉඳන්ම පැහැදිලිව සරලව මේ හැමදේම ලියාගෙන ඉගෙන ගන්න පුළුවන්. ගිටාර් එකක් අල්ලන තැන ඉඳන් ගිටාර් එකක් කොහොමද තෝරගන්නේ ගිටාර් එකක් කොහොමද ටියුන් කරගන්න කියන තැන ඉඳන් ඉදිරියට මේ හැමදේම පිළිවෙලට ලෙසන් ප්ලෑන් එකක් ඇතුව අපි කතා කරගෙන යනවා. ඔයගොල්ලන්ට ගිටාර් ක්ලාස් එකට ජොයින් වුණොත් එහෙම හම්බ වෙනවා වටන පොත් දෙකක් මේ රූප සටහන් එක්ක ඔක්කොම විස්තර කිරීම පැහැදිලි කිරීම එක්කව තියෙන රූප සටහන් සහිත පොත් දෙකක් එක්ක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ හැම පාඩමකට මේ පොත් දෙකේ තියෙනවා පාඩම් 73ක්. ඒ 73ටම අදාළව වෙන වෙනම සකස් කරපු වීඩියෝ 73ක් ඔයගොල්ලෝ කෝස් එකට ජොයින් වෙනකොටම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරිද? එතකොට මීට අමතරව ඔයගොල්ලන්ට Zoom ක්ලාස් එකක් කරනවා මාස 4ක් පුරාවට මේ පාඩම් ටික ඔක්කොම ආවරණය කරනවා. එතකොට කාට හරි මේ ක්ලාස් එකට යම් දවසක එන්න බැරි වුණොත් එහෙම ඔයගොල්ලන්ට අර මුලින්ම දීපු වීඩියෝස් ටික ඔයගොල්ලන්ට තනියම ප්‍රැක්ටිස් කරන් යන්න පුළුවන්. එදා දවසේ කරපු පාඩම් ටික ඕන වෙලාවක ඔයගොල්ලන්ට ගිහලා නැවත අර වීඩියෝස් බලලා පොත බලලා ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. අහලා මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රැක්ටිස් කරන අතරතුරේ මගෙන් අහලා ඒක විසඳ ගන්නත් පුළුවන්. හරිද? ඒකින්ද ක්ලාස් එක මිස් වුණා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ක්ලාස් එකට ආවන් පස්සේ අපි ක්ලාස් එකේ තව ටිකක් වැඩිදුරේ පාඩම් ටික කතා කරන ගමන්ම හැම ක්ලාස් එකේම අවසානයේ සින්දුවක් ප්ලේ කරන හැටි කතා කරනවා, songs tutorial එකක් කරනවා. එතකොට මේ song tutorial එකට අදාළ
PDF notations හරිද ගිටාර් ටැබ්ස් එහෙම තියෙනවා නම් ඒ ටික අපි ෂෙයා කරගන්නවා. Facebook group එකක් තියෙනවා. Facebook group එකට සම්බන්ධ කරගන්නවා ඔයගොල්ලෝ private Facebook group එකට. ඊට පස්සේ Telegram group එකක් තියෙනවා. I think ওই දෙකේ අපි මේ files PDF ඔක්කොම ෂෙයා කරගන්නවා. ඔයගොන්ට කොහොමද බය වෙන්න දෙයක් නැහැ. මුලින් ඉඳන්ම ගිටාර් ගහන කෙනෙකුට මුලින් ඉඳන් ඉතාලම සරලව ගිටාර් ගහන්න ඉගෙන ගන්න කැමති නම් අපේ Acoustic Lanka Guitar Academy එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි මේ මාස 4 ඇතුළත ලොකු දෙයක් කරනවා පැහැදිලිව සරලව මුලින් ඉඳන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.